හොඳයි සාදුනාදයක් පවත්වලා නමස්කාරය කියන පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපස්සුතින් මහරජ රට්ඨේ ජනපදේ චර තත්ත දිස්වාච සුත්වාච තතෝ තං පටිපජ්ජසීති. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්නතුනි පින්වතියනි, එක්සත් බෞද්ධ කමිටුව විසින් සෑම පොහොය දිනකදීම පවත්වනු ලබන ධර්මදේශනා පින්කම් මාලාව 2022 වසරේ දුරුතු පොහොය නිමිති කරගෙන ඓතිහාසික ගණේලන්ද රාජමහා විහාරස්ථානයේ සිට මේ පින්කම ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සංවිධානය කරනු ලබන්නේ තලවතුගොඩ කොට්ටාසය නියෝජනය කරන නාගරික මන්ත්‍රීණී සහ බෞද්ධ කමිටුවේ ලේකම් නෙළුම් රේණුසේනාරත්න මැතිණිය සහ මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෞද්ධ කමිටු සභාපති නීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමා විසින් එවැගේම මෙම අවස්ථාවට බෞද්ධ කමිටුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සහ ගම්වාසී සදහැවතුන්ගේ සහභාගීත්වයෙන් ඒකම බෞද්ධ කමිටුවේ සමාජික සමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් යුක්තව මියුතුම් වූ පින්කම ඓතිහාසික ගණේලන්ද රාජමහා විහාරස්ථානයේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ ගණේලන්ද රාජමහා විහාරස්ථානය
පිළිබඳව යම් මතකාවර්ජනයක් සිද්ධ කරන්න ඕනි. මෙතන ඉන්න ඇත්තෝ සමහර පිරිස් දන්නවා. එනමුත් නොදන්නා ඇත්තන්ට දැන ගැනීම පිණිසත් කෝට්ටේ රාජධානිය නියෝජනය කරන්නට යෙදුන 6 වෙනි පෙරකුම්බා රජතුමාගේ කාලයේදී එතුමාගේ දියණිය උලකුඩ දේවියට පුත්‍රෝණක් බලාපොරොත්තුවෙන් ස්ථාන කිහිපයක දේවාලයන් ඉදිකරන්නට යෙදුනා. මේ ස්ථානයේ ඉදිකරන්නට යෙදුණු දේවාලය තමයි ශ්‍රී විෂ්ණු දේවාලය. රාජරාජ මහා මාත්‍යාදීන්ගෙන් වැඳුම් පිදුම් ලබන්නට යෙදුණු ඓතිහාසික පූජනීය භූමියක් තමයි කොළඹ ප්‍රදේශයේ තියෙන ගණේලන්ද රාජමහා විහාරස්ථානයේ තියෙන්නේ. ඉතින් මේ විහාරස්ථානයේ ගොඩනගා ගත්තට පස්සේ මේ ස්ථානයේ සුදු අධිරාජ්‍යයන් විසින් මේ ස්ථානය මේ මුළු ලංකාවම ආක්‍රමණය කරාට පස්සේ මේ ස්ථානයේ තිබිච්ච ගල් කණු අරන් ගිහින් ගල් අම්බලමක් හදලා තියෙනවා. ඒක දැනට කෝට්ටේ පිටකෝට්ටේ හන්දියේ තියෙන මං හිතන විදියට ගල් අම්බලම කියලා කියන්නේ ස්ථානය. මේ ස්ථානයේ තිබිච්ච ගල් කණු අරන් ගිහිල්ලා තමයි එතන ඒ ස්ථානය හදලා තියෙන්නේ. දැනට ශේෂ වෙලා තියෙනවා ගල් කණු දෙකක්. ඉතින් ඓතිහාසික ශ්‍රී විෂ්ණු දේවාලයේ පිහිටි භූමිය ගණේලන්ද රාජමහා විහාරස්ථානයේ පිහිටවන්නට යෙදුනේ තිරාජරාජ මහා මාත්‍යාදීන්ගෙන් වැඳුම් පිදුම් ලැබූ ඓතිහාසික ස්ථානයක්, පූජනීය ස්ථානයක් මේ විහාරස්ථානේ. ඉතින් ඒ පිළිබඳව ඒ ආකාරයෙන්ුයි ඉතින් වර්තමාන සංවර්ධනයේ නියමුවන් වහන්සේ හැටියට කටයුතු කරන්නට යෙදුනේ සීනාදී සිව්කූරළේ උපප්‍රධාන සංඝනායක අප ගුරු දේවෝත්තම අවසරයි තලවතුගොඩ විමල් ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේ තමයි රාජමහා විහාරස්ථානයේ සියලුම අංග රජමහා විහාරයකට ඔබින ආකාරයට සංරක්ෂණය කරලා අලුතෙන් ඉදි කරලා මේ සෑම නිර්මාණයක්ම සිද්ධ කරන්නට යෙදින උන්වහන්සේ. ඉතින් ඒ උන්වහන්සේගේ ඒ කටයුත්තට සදැහැති දායක පින්නතුන් විශාල දායකත්වයන් ලබා දීලා තියෙනවා. ඒ අතර අපේ නෙළුම් රේණු සේනාරත්න මැතිණිය විහාරස්ථානයට හා සම්බන්ධ වෙලා මේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් විශාල වැඩ කොටසක් එතුමිය කරන්නට යෙදුණා. ධර්මශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඒකම මේ බෝමළුවේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාවන්හි ප්‍රතිසංස්කරණ කටයුතු ඒ අවශ්‍ය කරන උපකරණ ලබා දීම් කටයුතු සිදු කරන්නට යෙදුණා. ඒකම දහම් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනයේ වඩාත් උපනම් වීම උදෙසා එතුමිය විසින් පුස්තකාලයක් ඉදිකරන්නට අවශ්‍ය කරන ප්‍රතිපාදන සකසා දෙන්නට යෙදුණා. ඒ කටයුතු එක්තරා ප්‍රමාණයකට නිම වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ උතුම් කටයුතු විහාරස්ථානයේ වෙනුවෙන් සිද්ධ කරා. ඒ වගේම ගම වෙනුවෙන් සිද්ධ කරා. කෙටි කාල පරිච්ඡේදයක් තුල ඇයට කරන්න පුළුවන් කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඔබලා හැමදෙනා එකතු පහදු වෙලා මේ උදාර උතුම් පින්කම් සිද්ධ කරන්නේ වාර්ෂිකව සිද්ධ කරන පින්කම සෑම පොය දිනයක්ම නියෝජනය කරමින් කොහේ හෝ විහාරස්ථානයක් කේන්ද්‍ර කරගෙන එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කමිටුව මගින් එක්සත් බෞද්ධ කමිටුව මගින් මේ පොහොය දිනයන් නිමිති කරගෙන ධර්ම දේශනාවක් සිද්ධ කරලා ආගමික වතාවක් සිද්ධ කරලා සියලු සමාජිකත්වයට ආශිර්වාද කරන්නටත් මියගිය මේ පක්ෂයේ නියෝජනය කරලා මේ පක්ෂයේ ගොඩනගලා මියගිය සියලුම ඒ සෑම කෙනෙක්ම සිහිපත් කළ යත්තන්ට පින් අනුමෝදන් කිරීමටත් සමාජිකත්වයට ආශිර්වාද කිරීමටත් ඉදිරි කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි මේ උදාර උතුම් පින්කම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් ඔබ කල්පනා කරන්න ඕනි අද දවසේදී ධර්ම දේශනාමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ දුරුතු පුරපසළොස්වක පොහොය දවස නිමිති කරගෙන 2022 වසරේ ආරම්භක පොහොය දවස නිමිති කරගෙන මේ උදාර උතුම් පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම් වන්නේ පින්වත්නි. ධර්මයේ කියලා කියන්නේ යහපතයි සම්මත වූ දේ. අධර්මයේ කියලා කියන්නේ අයහපතයි සම්මත වූ දේ. ධර්මයේ කියන දේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ආධ්‍යාත්මික ගුණවගාවන් පෝෂණය කර ගැනීමට තමයි ඔබ හැමදෙනාම උත්සුකවන්ත වන්නේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝක සත්වයා කෙරෙහි දේශනා කරන්නට යෙදුණු තුම් බණපදයක් ශ්‍රවණය කරලා ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත්නි මහා කාරුණික ආනන් වහන්සේ.
කරුණාවේ කියලා කියන්නේ පරදුක්කේ සති සාධූනං හදේ කම්පනං කරෝති इति කරුණා. අනුන්ගේ දුකේදී සත්පුරුෂයන්ගේ හිතේ ඇති වෙන අනේ අපුයි කියලා සිතවිල්ලක්. ඒ තමයි කරුණාව. භාග්‍යවතුන් වහන්සේ තුල තිබුණේ පින්වත්නි මහා කාරුණිකත්වය. මහා කරුණාව කියලා කියන්නේ වදකේ දේවදත්තම්මි චෝරේ අඟුලිමාලකේ ධනපාලේ රාහුලේ චේව සබ්බත් සමමානසෝ. දෙව්දත් නැමැති වදකයාටද අඟුල්මල් නැමැති සොරාටද නාලාගිරි යතාටද රාහුලේ චේව රාහුල හාමුදුරුවන්ට වගේ සබ්බත් සමමානසෝ සමමෙතින් උන්වහන්සේ කටයුතු කරන්නට යෙදුණා. ඒ නිසා උන්වහන්සේ මහා කාරුණික කියලා අපි නම් කරනවා. උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්තයි. අෂ්ටවිද්‍යා දසබල ඥාන ත්‍රිවිද්‍යා මේ ආදී ඥාන සම්භාරයෙන් යුක්ත උතුමන් වහන්සේ නමක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයාණන් වහන්සේ වගේම මහා ප්‍රඥාවන්තයාණන් වහන්සේ හැටියට අපි හඳුන්වනවා. උන්වහන්සේ පින්වත්නි තාදී ගුණයෙන් යුක්තයි. තාදී ගුණය කියලා කියන්නේ අටලෝ දහමින් කම්පා නොවීම. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක. මේ කියන්නා වූ අෂ්ටලෝක ධර්මයන්ට අනුගත වෙන්නේ පෘථග්ජනයත්තු. මේවට අනුගත නොවෙන්නේ ලෝකෝත්තරත්වයට පත්වෙච්ච ඇත්තෝ. මේක අෂ්ටලෝක ධර්මයක්. ආගම් භේදයක්, ජාති භේදයක්, පක්ෂ භේදයක්, කුල භේදයක් නැතුව හැම දිනාටම විඳින්නට ලැබෙන සංකල්පයක් තමයි මේ අෂ්ටලෝක ධර්මයේ කියලා කියන්නේ. ලාභ ලැබුවෙක්ම පමණක් ලෝකේ නැහැ. අලාභ ලැබුවෙක්ම පමණක්ම ලෝකේ නැහැ. නිന്ദා ලැබුවෙක් පමණක්ම ලෝකේ නැහැ. ප්‍රශංසා ලැබුවෙක් පමණක්ම ලෝකේ නැහැ. කීර්තිය පැතිරිච්ච කෙනෙක් පමණක් ලෝකේ නැහැ. අපකීර්තිය පැතිරිච්ච කෙනෙක් පමණක්ම ලෝකේ නැහැ. දුක් විඳපු කෙනෙක්ම විතරක් ලෝකේ නැහැ. සැප විඳපු කෙනෙක්ම විතරක් ලෝකේ නැහැ. මේ කාරණාවලට අපි අඩු වැඩි වශයෙන් අනුගත වෙන්න සිද්ධ වෙනවා. අපේ පෘථග්ජන ස්වභාවයට අනුව වැටෙන්න සිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේටත් ඒ ස්වභාවයට උරුමකම් කියන්න සිද්ධ වුණා. නමුත් උන්වහන්සේ මදහත් සිතින් ඒ හැම දෙයක්ම විඳ දරා ගැනීම සිද්ධ කරා. ඒ තමයි පින්වත්නි තාදී ගුණය කියලා කියන්නේ. අටලෝ දහමින් කම්පා නොවීම. සේලෝ යතා ඒක ගනෝ වාතේන සමීරති ඒවන් නිന്ദා ප්‍රශංසාසු නසමිජ්ජන්ති පණ්ඩිතා. ඝන ටැඹක් සුළඟින් නොසෙල්වෙන්නේ යම්සේද ඒ වගේ නිന്ദා ප්‍රශංසා දෙකේදී පණ්ඩිතයෝ සැලීමක් ඇති කරගන්නේ නැහැ. ඒ නිന്ദාව අපිට ලැබෙනවා, ප්‍රශංසාව වගේම නිന്ദාවත් අපිට ලැබෙනවා කියන එක මදහත් සිතින් විඳ දරා ගැනීමට ප්‍රඥාවන්ත ස්වභාවයක් ඔබ අප තුළ ඇති කරගත යුතුයි. උන්වහන්සේ පින්වත්නි පద్මාකාර ජීවිතයෙන් යුක්තයි. පද්ම කියලා කියන්නේ සුදු නෙළුම් මල. භාග්‍යවතුන් වහන්සේ පద్මාකාර ජීවිතයෙන් යුක්තයි කියන දේශනාවට අනුව දෝන ලෝක සූත්‍රයේ සඳහන් වෙනවා උන්වහන්සේ පద్මාකාර ජීවිත උනේ කෙසේද කියලා. දවසක් දා බුදුරජාණන් වහන්සේ උක්කට්ටානුවර සේතව්‍යානුවරත් අතර මාවතේ වඩිනකොට උන්වහන්සේට පිටුපසින් එනවා දෝන කියලා බ්‍රාහ්මණයෙක්. බුදුරජාණන් වහන්සේගේ පාසටහන දකින මේ බ්‍රාහ්මණයා කල්පනා කරනවා මට ඉදිරියෙන් නම් යන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. උන්වහන්සේගේ ආශ්චර්යමත් පාසටහන දකින මේ බ්‍රාහ්මණයා ඒකාන්තයෙන් හිතනවා මට ඉදිරියෙන් යන කෙනා නම් සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි කියලා. එහෙම හිතා යනකොට උක්ෂයක් මුල වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ දක්නට ලැබෙනවා. උන්වහන්සේ ළඟට ගිහින් ප්‍රශ්න 4ක් අහනවා. දේවෝනෝ භවං භවිස්සති. ඔබ දෙවියෙක් හෝ වෙයිද? නකෝ අහම් බ්‍රාහ්මණ දේවෝ භවිස්සාමීති. නෑ බ්‍රාහ්මණේ මා දෙවියෙක් හෝ නොවෙමි. ගන්ධබ්බෝ නෝ භවං භවිස්සති. එහෙනම් ඔබ ගන්ධබ්බෙක් හෝ වෙයිද? නකෝ අහම් බ්‍රාහ්මණ ගන්ධබ්බෝ භවිස්සාමීති. නෑ බ්‍රාහ්මණේ මා ගන්ධබ්බෙක් හෝ නොවෙමි. යක්ඛෝ නෝ භවං භවිස්සති. එහෙනම් ඔබ යක්ෂයෙක් හෝ වෙයිද? නකෝ අහම් බ්‍රාහ්මණ යක්ඛෝ භවිස්සාමීති. නෑ බ්‍රාහ්මණේ මා යක්ෂයෙක් හෝ නොවෙමි. මනුස්සෝ නෝ භවං භවිස්සති. එහෙනම් ඔබ මිනිස්සෙක් හෝ වෙයිද? නකෝ අහම් බ්‍රාහ්මණ මනුස්සෝ භවිස්සාමීති. නෑ බ්‍රාහ්මණේ මා මිනිස්සෙක් හෝ නොවෙමි. දැන් මේ බ්‍රාහ්මණයාටත් ප්‍රශ්නයක්, පුද්ගල කොට්ටාස 4ක් ගැන ප්‍රශ්නයක් අහනවා භාග්‍යතුන් වහන්සේගෙන්. උන්වහන්සේ නැtei කියලා පිළිතුරු දෙනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් ලබා දෙනවා උපමාවක් ඇතිව. පුණ්ඩරීකං යතාවග්ගු තෝ යේන නූපලිප්පති නූපලිප්තෝම්හි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන.
පුණ්ඩරීක කියලා කියන්නේ පින්වත්නි සුදු නෙළුම් මල. සුදු නෙළුම් මල උප්පත්තිය ලබන්නේ මඩෙන්. ඒ ජීවත් කරන්නේ ජලයෙන්, විකසිත වෙන්නේ ජලයෙන් උඩට මතුවෙලා. ඒතර භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මඩදියේ හටගත්තා වූ නෙළුම මඩදියේ නොගැටි උඩට මතුවී පිපෙන්නේ යම්සේද. මමත් මඩ නැමැති කෙලෙස් සහිත සමාජයේ තමයි ඉපදුනේ. ජලයේ නැමැති කෙලෙස් සහිත සමාජයේ තමයි මං ජීවත් වෙන්නේ. මම මේ දෙකම අතික්‍රමණය කරලා බුද්ධත්වයේ ලබාගෙන තියෙනවා. ඒ කෙලෙස් සහිත සමාජයට නැවත මම අවතීර්ණ නොවෙන නිසා මම සාමාන්‍ය මිනිසෙක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මා උත්තරීතරත්වයට පත්වෙච්ච කෙනෙක්. තස්මා එහෙයින් බුද්ධෝස්මි බ්‍රාහ්මණ, බුද්ධ කියලා කියන බ්‍රාහ්මණය මට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට බුද්ධ කියලා ආමන්ත්‍රණය කරන්නට හේතුව කෙලෙස් සහිත සමාජය තුල උන්වහන්සේ නිකලෙස් ජීවිතයක් ගත කරපු නිසා කියන එකයි එහි තේරුම තියෙන. ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ලෝක ධාතු තුල පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළ ධර්මය අකාලිකයි. එක් කාලයකට සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අදටත්, හෙටටත්, අනාගතයටත්, අතීතයටත් තුන් කාලයටම වළංගු දේශනාවක් උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මා ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ පින්වත්නි ගන්ධ තින්දුක ජාතක කතාව. දීර්ඝ ජාතක කතාවක්. ඊ타මත්ම කෙටියෙන් ඒ ජාතක කතාව පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. කුද්දක නිකායේ ජාතක පාළියේ තින්සත නිපාතයේ සඳහන් වෙන ජාතක කතා ධර්මයන් තමයි මා මාතෘකා කරගන්න යෙදුනේ. උපස්සුති මහරජ රට්ටේ ජනපදේ චර තත්ත දිස්වාච සුත්වාච තතෝ තං පටිපජ්ජසි. භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා පාඨය දේශනා කරනවා. මේ ජාතක කතාව දේශනා කරන්නට හේතු වන්නේ පින්වත්නි කප්පිල රට පංචාල කියන රජ කෙනෙක් හිටියා. කප්පිල රට පංචාල කියලා රජ කෙනෙක් හිටියා. මේ පංචාල කියන රජතුමා අදූරදර්ශී පාලකයෙක්. ඒකම රටේ පාලන තන්ත්‍රය අරගෙන යන්නේ ඊ타මත්ම භයානක ස්වභාවයකින්. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු ගහමරා ගන්නවා, එනකොටා ගන්නවා. සෞභාග්‍ය සම්පන්න භාවයක් පේන තික්මානයකවත් නැති රාජධානියක රජෙක් තමයි මේ පංචාල රජුරුව. ඉතින් රජුරුවන්ගේ මේ අදූරදර්ශී පාලනය දිහා බලාගෙන හිටපු බෝසතාණන් වහන්සේ එවකට වෘක්ෂ දේවතාවෙක් වෙලා උන්වහන්සේ වැඩ හිටියේ. ඉතින් මේ බෝසතාණන් වහන්සේ මේ රජුරුවන්ගේ අදූරදර්ශී අයහපත් පාලන රටාව දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේ රජතුමා ඉදිරියේ පෙනී ඉඳලා රජතුමාට කියනවා ඔබතුමාගේ රටවැසියෝ ඊ타මත්ම දුක්ඛිතව ඔබතුමාට දෝෂයට ලක් කරමින් ඔබතුමාට දෝෂා කරමින් ඔබතුමාට අපහාස කරමින් කටයුතු කරන්නේ. නිසා ඔබ රටවැසියාව සුඛිත මුදිත කරන්නට රටවැසියා මොකද කියන්නේ කියලා ඔවුන් ළඟට ගිහිල්ලා බලන්ටේ කියලා මතක් කරනවා. ඒ අනුව මේ පංචාල රජුරුවෝ තමන්ගේ පුරෝහිතයත් සමග වෙස්වලාගෙන දැන් ජනපද චාරිකාව ආරම්භ කරනවා. ඇත්තටම වෘක්ෂ දේවතාවුන් වහන්සේ මේ කතාව මෙහෙම කිව්වද කියලා. ඒ අනුව තමන් වෙස්වලාගෙන තමන්ගේ උපදේශකයාටත් වෙස්වලා ගන්නට කියලා දෙන්නත් එක දැන් යනවා ජනපද චාරිකාවේ. යනකොට පින්වත් ඉස්සෙල්ලාම මුණ ගැහෙනවා වලක් ඇතුලේ වැටිලා ඉන්න කාන්තාවක්. මේ කාන්තාව ඊ타මත්ම වේදනාවෙන් කෑ ගසමින් පංචාල රජුරුව නැසේවා නැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හයියෙන් කෑ ගහනවා. එතකොට මේ රජුරුව දැන් වෙස්වලාගෙන ඉන්නේ. පුරෝහිතයා අහනවා ඇයි ඔබ විසින් මේ වලට වැටිලා මේ පංචාල රජුරුවන්ට බනින්නේ ඇයි? දෝෂාරෝපණය කරන්නේ ඇයි? ඒ රජුරුවන්ට මේ විදිහට අපහාස කරන්නේ? ඔබ විසින් ඔබ වලට වැටිලා රජුරුවන්ට අපහාස කිරීම සාධාරණ නැහැ. නේ රජුරුවන්ට මං අපහාස කරනවා නෙමෙයි. මට වෙච්ච දෙයට මම මේ ප්‍රකාශය කරන්නේ. මොකද්ද ඔබට උනේ?
මට ඉන්නවා දරුවෝ දෙන්නෙක්. දියණිවරු දෙන්නෙක් ඉන්නවා මට. ඒ දෙන්නා පෝෂණය කරන්නට වෙලා තියෙන්නේ මට. දැන් ඒ දෙන්නට විවාහයක් කරලා දෙන්න විදියක් නැහැ. ඒ දරුවෝ දෙන්න වයසට යනවා. මම දර කඩන්න ඕනි, පළවැල නෙලා ගන්න ඕනි. ඒවා විකුණලා තමයි මම මේ දරු දෙන්නව රැකබලා ගන්නෙ. මේ දෙන්නට විවාහ දෙකක් කරලා දෙන්න ඕනි. නමුත් විවාහ කරගන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. දෙන්නේ ජීවත් කරන්න තියා තනියෙන් කෙනෙකුටවත් ජීවත් වෙන්න බැරි රටක්නේ දැන් තියෙන්නේ. ඒකට රජතුමා වගේ කියන්න ඕනේ නැද්ද කියලා මේ මැහැල්ල අහනකොට උපදේශකතුමා රජුට ප්‍රකාශ කරනවා ඒක ඇත්ත. ඇයට සාපකරන්න අයිතිවාසිකමක් තියෙනවා. ඊළඟට මේ රජුගේ උපදේශකයා යනවා තවත් ඉස්සරහට. යනකොට කකුලේ කටුවක් කැනිච්ච මිනිස්සෙක් රජු නැසේවා රජුටත් මේ වේදනාව ලැබේවා කියලා පංචාල රජුරවන්ට අපහාසාත්මකව කෑමොර දෙනවා. ඒ වෙලාවේ අහනවා උපදේශක ඇයි ඔබ මේ කටුවක් කැනගෙන ඔබ විසින් කටුවක් කැනගෙන පංචාල රජුරවන්ට බනින්නේ? ඒක සාධාරණ නෑනේ. උදේ ඇවිත් රාජබටයෝ ඇවිත් අපිට හිංසා පීඩා කරනවා. රාත්‍රියේ හොරු ඇවිත් අපේ වස්තුව පැහැර ගන්නවා. එතකොට ඒවා ආරක්ෂා කරන්න අපි ගේ වටේට කටු දාලා තියෙනවා. ඒ කටුවක් මගේ කකුලේ ඇනිලා මට දැන් ඇවිද ගන්න විදිහක් නැහැ. දූරදර්ශී පාලකයෙක් නම් මේ ප්‍රශ්නවලට පිළිතුරක් හොයන්න ඕනි. ඉතින් මේ රජුරවන්ට එහෙම කරන්නට විදියක් නැති නිසා රජු අධාර්මිකයි රට අධාර්මිකයි කියලා මේ මිනිස්සයා කෑමොර දෙනවා. ඒකත් ඇත්ත. රජතුමාගේ ප්‍රශ්නයක් තමයි මේක. දක්ෂ පාලකයෙකුගේ ක්‍රියාකලාපයක් තමයි සොරු නැති කරලා මිනිසුන්ට සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න. ඊළඟට තුන්වෙනිවට රජතුමාත් උපදේශකයාත් යනකොට සීසාන තැනකට යනකොට කුඹුරේ සීසතා සාමින් ඉන්න මිනිස්සෙක් අහසට අත් දෙක දික් කරමින් කෑමොර දෙනවා රජු නැසේවා කියලා. උපදේශකයා ගිහින් අහනවා ඇයි ඔබ මේ රජු නැසේවා කියලා කියන්නේ? සාලී කියන ගොනා ඔබ විසින්මනේ නගුලෙන් ඇනලා මේ තුවාල කරලා තියෙන්නේ. ඉතින් රජුට ඒකට චෝදනා කරලා හරියන්නේ නැහනේ. ඇයි චෝදනා කරලා හරියන්නේ නැත්තේ? මේ ගොනාට මේ ප්‍රශ්නේ ඇති වුණෙත් රජු නිසා. මොකද්ද හේතුව? මගේ බිරිඳ මගේ දහවල් ආහාරය අරන් එනකොට රාජබටයෝ ඇයගෙන් ආහාරය උදුරාගෙන කාලා තියෙනවා. ආහාරය උදුරාගෙන කාලා තියෙනවා. ඉතින් ඇය මට ආහාර ගෙන නැවත ගියා. මම ඒ තරහට මගේ සාලී කියන ගුණාට මම වැරෙන් පහර දුන්නා. බිරිඳ එන දිසාව බලබලා මම මේ ගුණාට පහර දෙනකොට මම දැක්කේ නෑ ගුණා උදේ ඉඳන් රෑ වෙනකන් හැන්දෑ වෙනකන් දැන් වැඩ කරලා වෙහෙස වෙලා ඉන්නේ. මේ සතා බිම වැටලා ඉන්නවා මම දැක්කේ නෑ. ඉතින් නගුලෙන් කකුල කැපිලා. ඉතින් මම රජුට බනින්න නැතුව කාට බනින්නද? පංචාල නැසේවා කියලා මේ ගොවියත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් උපදේශකයා කියනවා ඒකත් රජුගේ ප්‍රශ්නයක් තමයි. ඊළඟට මේ දෙදෙනා එකතු වෙලා තව ටිකක් ඉස්සරහට යනකොට ඇහැක් තුවාල වෙච්ච කිරිමුට්ටියක් බිම වැටිච්ච මිනිස්සෙක් දක්නට ලැබෙනවා. ඔහුත් යුද්ධයකට ගිහින් පංචාල රජු මේ කිරිමුට්ටිය වැටුනාසේ ඔළුව දෙපළු වෙලා වැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උපදේශකයා ගිහින් අහනවා ඇයි රජුගේ ඔළුව දෙපළු වෙන්න කියලා ඔබ කෑ ගහන්නේ? මේ කිරිමුට්ටිය බිම වැටිච්ච එක රජුගේ ප්‍රශ්නයක්ද? ඔව් රජුගේ ප්‍රශ්නයක්. මොකද්ද රජුගේ ප්‍රශ්නය? මේ කිරි ටික දොවන්නේ හීලෑ කරපු එළදෙනෙක්ගෙන් නෙමෙයි. මේ කැලේ ඉන්න කුළු හරක් අහලා තියෙනවනේ, කුළු හරකෙක්ගෙන් තමයි මම මේ කිරි ටික දොවාගත්තේ. අපේ වත්තේ පිටියේ ඉන්න අපේ ගෙවල් වල ඉන්න හරක්ගේ කිරි මදි රාජබටයන්ට එනකොට කිරි ටික දෙන්න. ඒ නිසා අපි කැලෑවට ගිහිල්ලා
කිරි සත්තු අල්ලගෙන ඇවිත් අපි ජීවිතයත් මරණයත් එක්ක සටනක් කරලා මේ කිරි ටික දොවාගන්නේ. දැන් අල්ලගෙන ආපු එළදෙන මට පයින් ගහලා ගියා. මගේ ඇහැකුත් තුවාල වුණා. ඉතින් මේක රජුගේ ප්‍රශ්නයක් නෙවෙයිද? රජු නැසේවා කියලා කියන්නේ නැද්ද මම? ඒකත් එසේමයි. මේකත් එහෙනම් රජුගේ ප්‍රශ්නයක් තමයි කියලා පංචාල රජුරුත් උපදේශකයාත් තව ටිකක් ඉස්සරහට යනවා. දැන් අවස්ථා කිහිපයක් දැන් පසු කරගෙන රජතුමා ඉස්සරහට යනවා. ඊළඟට ගම්වාසීන් හැමෝම එකතු වෙලා මහ ගෝසාවක් නගනවා පංචාලයා නැසේවා පංචාලයා නැසේවා. උපදේශකයා ගිහින් ආනවා ඇයි පංචාලයා නැසේවා කියන්නේ? ඔබලා ඔක්කොම එකතු වෙලා මේ ගම දෙවනක් කරමින් කෑගකා යන මේ එළදෙන දිහා බලන්ට. එළදෙනක් කෑගසමින් යනවා තමන්ගේ පැටිය හොයාගෙන. ඒකට රජතුමා පලිද? මේ මවගේ දරුවා එහෙම නැත්තම් මේ වසු පැටියා පංචාල රජුගේ රාජපුරුෂයෝ මරාගෙන කාලා. ඒ සතාගේ හැමවත් දැන්නේ ඒ හැමත් තරන් ගිහිල්ලා කඩු කොපු සාදා ගන්නට. ඉතින් මේ රාජපුරුෂයෝ කරපු දේ නිසා මේ පැටිය හොයාගෙන ඇවිදිනවා. ඒකට රජුට බයින් නැතුව කාටද බනින්නේ? ඒව පාලනය කරන්න රජුට හැකියාව තියෙන්න ඕනේ. එහෙම හැකියාවක් නැති නිසා රජුනේ සේවා කියලා බනිනවා ඇරෙන්න අපහාස කරනවා ඇරෙන්න අපි මොනවා කරන්නටද? ඒකත් නිවැරදි. ඒකත් රජුගේ ප්‍රශ්නයක් තමයි කියලා ඕන් එතනින් පිටත් වෙලා යනකොට වතුර හිඳුණු විලක ගෙම්බෙක් කෑ ගහනවා. ඉස්සර පින්වත්නි ඒ සත්තුන්ගේ ශබ්ද වලින් හිතා ගන්න පුළුවන් මේ සතා කෑ ගහන්නේ කුමක් නිසාද කියලා. ඒ සතා කෑ ගහන්නෙත් පංචාලය නැසේවා කියලා. තොඩ උපදේශකයා නැවතිලා අහනවා මේ ගෙම්බගෙන් මැඩියගෙන් ඇයි ඔබ පංචාලය නැසේවා කියලා කියන්නේ? දැන් මේ විලේ වතුර නැහැ. රජු අධාර්මිකයි. කලට වැසි වසින්නේ නැහැ. මේ විල්වල තියෙන වතුර හිඳලා ගියාට පස්සේ අපිට ජීවත් වෙන්න බෑ. මේ ඇවිදින කපුටෝ ඇවිල්ලා අපිව ඩැහැගෙන යනවා. ඔවුන්ගේ ආහාරය පිණිස. ඔවුන්ට ආහාර තියෙනවා නම් කවදාවත් අපව ආහාරයට ගන්නෙ නැහැ. ඉතින් රජු ඇදහැමි නිසා නේද මෙහෙම වෙලා තියෙන්නේ කියලා මේ උපදේශකයාට රජතුමාටත් පැහැදිලි කරලා දෙනවා. එතකොට පින්වත්නි කල්පනා කරලා බලන්න ආරම්භයේ මැහැල්ලක් විසින් රජු නැසේවා කියලා කියනවා. අවසානයේ පුංචි සතෙකුත් රජු නැසේවා කියලා කියනවා. රටක පාලකයෙක් පත් වෙන්නේ රට සෞභාග්‍යමත් කරන්නට. රාජ්‍ය තන්ත්‍රයේ වගකීම රට සෞභාග්‍යමත් කරන්නට. රටවැසියා සෞභාග්‍යමත් සම්පන්න රටවැසියෙක් බවට පරිවර්තනය කරන්න තමයි. දැන් මේ රජුපත් උනේ කොහොමද කියලා ඔයත් දන්නවනේ. අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා රජුපත් උනේ කොහොමද කියලා. මේ ලෝකේ ආරම්භය ගැන සඳහන් වෙනකොට ඔබ මේ ශිරපතයකින් වැසී තිබිච්ච මේ භූමිය ආරම්භ වුණේ කාලානුරූපීව කාලයක් ගිහිල්ලා අවුරුදු මිලියන ගාණක් ගිහින් ස්වභාවිකව හටගත්ත බදාලතා තිබුණා, භූමි පට්ටක තිබුණා, ඇල්හාල් තිබුණා. ඇල්හාල් හටගත්තාට පස්සේ මිනිස්සු තමන්ගේ ප්‍රයෝජනීය පිණිස හෙට කන්න කියලා කොටසක් අරගෙන ගියා. හෙට කන්න කියලා අරන් ගියාම හැමෝම හෙට කන්න අරන් ගියානේ. එතකොට හෙට කන්න අරන් ගියාට පස්සේ මොකද වෙන්නේ? මේක අවසන් වෙයි කියලා භූමිය බෙදාගත්තා. හැකියාව තියෙන ඇත්තෝ වැඩි කොටසකුත්, හැකියාව නැති ඇත්තෝ අඩු කොටසකුත් ඒ භූමිය බෙදා ගන්නට බැරි පිරිසක් භූමියක් රහිත පිරිසක් බවට පත් වුණා. එතකොට නැති මිනිස්සු මොකද කරේ? තියෙන මිනිස්සුන්ගේ තැන් වලට පැනලා මේ ඇල්හාල් හොරකම් කරන්න පටන් ගත්තා. දැන් හොරකම් කරනකොට මොකද වෙන්නේ? මිනිස්සු අල්ල ගන්නවා, දඬුවම් කරනවා. දඬුවම් කරනකොට පහර දෙනවා. බොරු කියන්න පටන් ගත්තා. මම කරේ නෑ කියලා. එතකොට බොරු කියනකොට ඒකට විසඳුමක් හොයන්න ඕනේ. ඒ නිසා මිනිස්සු කල්පනා කර අපේ ගැටලු දැන් එකින් එක වර්ධනය වෙමින් එනවා. පෙර අපිට ගැටලු තිබුණේ නෑ.
ගැටලු එකින් එක දැන් වර්ධනය වෙමින් තියෙනවා. ගැටලු निराකරණය කරන්න අපි කෙනෙක් පත් කරන්න ඕනේ. කවුද එයා? ජන සම්මත. ජනයාගේ කැමැත්තට අනුව කෙනෙක් පත් කරගත්තා. එයාට කිව්වා ඔබ අපේ ප්‍රශ්න විසඳලා දෙන්න. ඔබට තියෙන එකම දේ තමයි අපේ ප්‍රශ්න විසඳලා දෙන්න. අපිට තියෙන ගැටලු වලට පිළිතුරක් ඔබ ලබා දෙන්න. අපි ඔබව පෝෂණය කරනවා. ඒකට මොකද කියන්නේ? භාණ්ඩාගාරය. රජතුමා වෙනුවෙන් භාණ්ඩාගාරයට අපි අපේ සම්පත් ගෙනල්ලා දෙනවා. ඔබට තියෙන්නේ අපේ ගැටලු ටික निराකරණය කරලා දෙන්න. හොඳයි. ඔබලා මාව ජනසම්මත හැටියට පත් කරා නම් මම ඒ ක්‍රියාව කරන්නම්. ඔහු ළඟට තමන්ගේ ගැටලුව අරගෙන යනවා. ගැටලුව අරන් ගියාට පස්සේ වැරදිකාරයක් කරගෙන එනවා. වැරදිකාරයාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නවා. වැරදිකාරයාට නියමිත දඬුවම් දෙනවා. නිවැරදිකාරයෙක් නම් ඔහු නිදහස් කරනවා. මේ විදිහට තමයි පින්වත්නි මේ පාලන තන්ත්‍රයේ ආරම්භක අවස්ථාව හැටියට ආවේ. ඒ නිසා ජනයා සුගිත මුදිත කළ යුතුයි. කප්පිල රට පංචාල රජුරවන්ට උනේ රට සෞභාග්‍යමත් සම්පන්න දේශයක් බවට පරිවර්තනය කරපු නැති නිසා ඔහුට අපහාස අවලාද විඳින්ට යෙදුනා. ඒ ජනයා රංජනය කරපු නැති නිසා, ජනයා සතුටු කරපු නැති නිසා ජනතාව බලාපොරොත්තු වන්නේ සාමින් සතුටින් සමාදානෙන් සෞභාග්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්. ඒ පරිසරය ඇති කිරීම රජුගේ වගකීම. රජතුමා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න ඕනි අනිවාර්යයෙන්ම. ඔහු ඒට බැඳී සිටිනවා. මේ පංචාල රජුරවන්ට ඒ බැඳීමෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. මම ඒව දන්නේ නැහැ. මට අදාළ නැති දෙයක් කියලා පංචාල රජුරවන්ට කොයිම විදියකින්වත් පින්වත්නි නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. රටවැසියා සුඛිත මුදිත කිරීමේ වගකීම ඒ රජුරෝ සතු කාර්යයක් කියන එක මතක තබා ගත යුතුයි. ඒ නිසා එහෙම දැහැමින් රට පාලනය නොවන තැන මිනිස්සු අධාර්මික බවට පත් වෙනවා. මිනිස්සු පංච දුස්චරිතයෙන් යුක්තව දස අකුසල් කරමින් තමන්ගේ ජීවිතය කෙසේ හෝ පවත්වාගෙන යා යුතුයි කියන ඒකායන චේතනාවට එනවා. මොකද ගින්නක් තියෙනවා. ඒ ගින්න නිවන්ට පුළුවන් ගින්නක් නෙවෙයි. මොකක්ද ඒ ගින්න? බඩගින්න. බඩගින්න අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට තියෙනවා. බඩ ගැන හිතන්න එපා, රට ගැන හිතන්න කිව්වට බඩ ගින්න දැනෙනකොට මිනිස්සු කරන්නේ මොනවද කියලා මිනිස්සුවත් දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට බඩගින්නෙන් තොර සාමයෙන් සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා දිය යුතුයි. පංචාල රජුරවන්ට බෝසතාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ ඔබ මෙහි රජුරුවෝ. ඒ නිසා ඔබ ජනපද චාරිකාවේ ගමන් කළ යුතුයි. මහරජ දනව් පුවත් ඇසීමට ඔබ රටෙහිද ජනපදයෙහිද හැසිරිය යුතුයි. දැක්ක යුතුයි, දැකගත යුතුයි, ඇසිය යුතුයි. මනවින් දැනගෙන ඒට අනුව ක්‍රියාත්මක කළ යුතුයි. ඒක රජුගේ කාරණයක්. ඒක රජුගේ කාරණයක්. රජතුමාට බෝසතාණන් වහන්සේ මතක් කරන්නේ ඔබ ඔතනින් නැගිටින්න යන්න ගිහින් හොයලා බලන්න මොකද මිනිස්සුන්ට වෙලා තියෙන්නේ, රට ඇදහැමි වෙලා තියෙන්නේ මොකද කියන එකයි උන්වහන්සේ රජතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා පින්වත්නි ඔබ මේ කාරණේ අවබෝධ කරගත යුතුයි. අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මානසික වටපිටාවක් ඇති කර ගැනීමට නම් මනස පිරිසුදු මනසක් බවට පරිවර්තනය කරගත යුතුයි. පිරිසුදු මනසක් බවට පරිවර්තනය කිරීම අප විසින් කරන්න ඕනේ. කවුරුවත් ඒ දේ අපිට කරලා දෙන්නේ නැහෙනි. පිරිසුදු මනසක් ඇති කරගන්නට භාග්‍යවතුන් වහන්සේ පුංචි ගාථාවක් දේශනා කරනවා දුප්පත් බමුණෙකුට. ඒ ගාථාව තමයි අනුපුබ්බේන මේදාවී තෝකං තෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. මේදාවී නුවණැත්තා අනුපුබ්බේන පිළිවෙලින් තෝකං තෝකං කනේ කනේ ටිකෙන් ටික මොහොතින් මොහොත
කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. කර්මාන්තයේ දෙන්නා වූ රන්කරුවා. රන්කරුවා රත්තරන් කෑල්ලක් අරගෙන මේ රන් කෑල්ල උපමට්ටම් කරලා වටිනා භාණ්ඩයක් බවට පත් කරන්න ඕනි. ඒ වටිනා භාණ්ඩයක් බවට පත් කරන්නට නම් රන්කරුවා මහන්සි වෙන්න ඕනි. පීයක් හදනවා වගේ වැඩක් නෙමෙයිනේ. කුණ්ඩලාභරණ ගීවාභරණ හදන්නට ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒට රන්කරුවා මහන්සි වෙන්න ඕනි, වෙහෙස වෙන්න ඕනි, මහන්සි වෙන්න ඕනි. එක හිතකින් යුක්තව ඒ කාරණේ දිහා බලාගෙන ඉඳලා ඒ ක්‍රියාවෙහි යෙදෙන්න ඕනි. ඉතින් රන්කරුවා ඒ ස්වභාවය ඇති කර ගන්නට ඔහු කොච්චර මහන්සි වෙනවාද? ඒ වගේ අපිත් අපේ මනස පිරිසිදු කරගෙන ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පරිවර්තනය කරන්නට ප්‍රඥාවන්තව හිතන්න ඕනි. තෝකං කනේ කනේ ටිකෙන් ටික මොහොතින් මොහොත. ඒ දේ කරන්නට භාග්‍යතුන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ දුප්පත් බමුණෙකුට. බමුණා දවසක් තමන්ගේ කුඹුරේ වැඩට යනවා. දකින්නවා හාමුදුරු පිරිසක් පිණ්ඩපාතේ වඩින්න උභයාංශ පාරූපණින් සිවුරු පොරවනවා. ඒ වෙලාවේදී මොහු පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඔහු දකින්නවා හාමුදුරුන්ගේ සිවුරු කොනවල් තෙමෙනවා, පිනිබින්දු වැටිලා. සිතවිල්ලක් පහළ වෙනවා මේ තනකොළ ටික උදුරලා දාන්න ඕනි කියලා. තනකොළ ටික උදුරලා දානවා. දෙවෙනි දවසේ එනවා පිනිබින්දුව ගෑවෙන්නේ නැහැ කියලා මොහු දන්නවා. හැබැයි මඩ ගෑවෙනවා. මොහුට චේතනාවක් පහළ වෙනවා සුදු වැලි ටිකක් ගිහින් දාන්න ඕනි කියලා. ඔහු ගිහින් සුදු වැලි ටිකක් ගිහින් දානවා. තුන්වෙනි දවසේ මොහු එනවා ඒකාන්තයෙන් දන්නවා පිනිබින්දු ගෑවෙන්නෙත් නැහැ, මඩ ගෑවෙන්නෙත් නැහැ. නමුත් හාමුදුරුන්ට වැඩින්ද පුංචි පැලක් හදලා දෙන්න ඕනි කියලා. කණු 4ක් හිටවලා පැලක් හදලා දෙනවා. මේ පැල ගහගෙන යනවා එදා රාත්‍රියේ ඇදහැළුණු මහා වර්ෂාවෙන් මේ ප්‍රදේශයේ යට වෙලා වතුර කඳට ගහගෙන යනවා මේ පැල. පහුවදා ඇවිල්ලා බලනකොට පැල තිබිච්ච තැනක්වත් නැහැ. අපිට මොකද වෙන්නේ? අපි මහන්සියෙන් හදපු දේ කඩලා දාලා තිබුණා නම් එහෙම අපිට සතුටක් ඇති වෙන්නේ නැහැනේ, දුකක් නේ ඇති වෙන්නේ. ඒ නිසා මේ මිනිස්සයා කල්පනා කරනවා ශක්තිමත් නැති නිසානේ මේක කැඩුනේ. මේ පැල කැඩුනේ ශක්තිය නැති නිසා. දැන් මේ පැල මං හදන්න ඕනේ ශක්තිමත්ව. පැල කැඩුනයි කියලා අතහැරලා දාලා මම ආයි පැල් හදන්නේ නැහැ කියලා මේ මිනිස්සයා ගියා නම් උත්සාහය අතහැරීමක්. නිසා මෙයා පැල හදන්න ඕනේ කියලා නැවත මහන්සි වෙලා අර කණු ටික වඩාත් ශක්තිමත්ව හදන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ වටේ බලන් ඉන්න පිරිසක් ඉන්නවා. මොහුගේ ක්‍රියාවට දිහා බලාගෙන ඉඳලා මොහුට උදව් කරන්නම් කියලා ශක්තිමත්ව හදන්න කියනවා. ඒ අනුව ශක්තිමත්ව හදපු ස්ථානය අතපැන් වක් කරලා ජේතවනාරාමේ වැඩ සිටිය බුදුහාමුදුරුවන්ට පූජා කරනකොට උන්වහන්සේ ගාථාවක් දේශනා කරන ওই ගාථාව තමයි හිතින් මන් සඳහන් කළේ. නුවණැති පුද්ගලයා ටිකෙන් ටික මොහොතින් මොහොත තමා සන්තකයේ තියෙන අයහපත් සිතුවිලි ඉවත් කරන්නේය. ඒ කෙසේද? රන්කරුවා රත්තරන් කෑල්ලක් අරගෙන එහි තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා වටිනා භාණ්ඩයක් බවට පත් කරගන්නේ කෙසේද? ඒ වගේ තමයි තමන්ගේ හිතත් ඒ අරමුණ කරා පවත්වාගෙන යා යුතුයි. ඉස්සෙල්ලා මේ මිනිස්සයාට පැලක් හදන්න හිතුන්නේ නෑනේ. හිතුනේ මොකද්ද? තනකොළ ටික දුරලා දාන්න. දෙවෙනියට හිතුනේ සුදු වැලි ටිකක් ගිහින් දාන්න. තුන්වෙනියට හිතුණා පැලක් හදලා දෙන්න. 4-5 වතාවේ තමයි පින්වත්නි අර විදිහට මහා මන්දිරයක් බවට පරිවර්තනය වුණේ. ඉතින් ටිකෙන් ටික මොහොතින් මොහොත අපි ඒ කාරණේ දිහා බලන්න ඕනේ. ප්‍රඥාවන්ත පුද්ගලයා ටිකෙන් ටික මොහොතින් මොහොත තමයි තමන්ගේ අරමුණ කරා යන්නේ. ඒ අරමුණ කරා ගමන් කරන්නට තමන්ට ඒකායන චිත්තයක් තිබිය යුතුයි. ඒ සිත paludu වෙන ස්වභාවයක් ඇති වුණොත් කුමන ආකාරයෙන්වත් තමන්ගේ ගමන තමන්ට යන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ගමන තමන්ට යන්න පුළුවන් මාවත තමන් හදා ගන්න ඕනි. තමන්ට බාධාවක් වන දේවල් ඉවත් කරන්නට. භාග්‍යතුන් වහන්සේ අහං නාගෝව සංගාමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද හාමුදුරුවොත් එක්ක ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ අර
උන්වහන්සේට යම් යම් ප්‍රශ්න නින්දා අපහාස විඳින්න සිද්ධ වුණා. ඊළඟට ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගන්න ස්වභාවය නැති වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට යෝජනා කරනවා ආනන්ද හාමුදුරුවෝ මිනිස්සු කුපිත වෙලා ඉන්නේ ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නින්දා අපහාස කරනවා. ඒ නිසා අපි මේ ජනපදයෙන් යමු ස්වාමීනි. හොඳයි ආනන්ද අපි යමු. එහෙදිත් එහෙම වුණොත් එහෙනුත් අපි යමු. එහෙදිත් එහෙම වුණොත් එහෙනුත් අපි යමු. ඒ යන තැනදිත් අපිට එහෙම වුණොත් එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අපි මෙහි ඉමු. මෙහි ඉඳලා මේ ප්‍රශ්නේ මොකක්ද කියලා හඳුනා ගනිමු. මේ ප්‍රශ්නේ निराකරණය කරගෙන අපි යමු. ආනන්ද මම යුද්ධෙට ගිය ඇතෙක් වගේ. අහං නාගෝව සංගාමේ. නාග කියලා කියන පින්නත් ඇතාටත්. අහං නාගෝව සංගාමේ මං යුද්ධෙට ගිය ඇතෙක් වගේ ආනන්ද. යුද්ධෙට ගිය ඇතාට ඇතාගේ ගමන නවත්වන්න සොල්දාදු මොකද කරන්නේ? හතර දික් භාගෙන් ඊතල පාරවල් විදිනවා. ඇතා නතර වුණොත් මොකද වෙන්නේ? පස්යෙන් සපතක් සාන්තියක් සලසා දෙන්න එතකොට ඒ ඇත්තන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාවන් නිතැතිම්ම පෝෂණය කරගන්නට ඔවුන්ට අවස්ථාවක් උදා වෙනවා ඇති කියන මතක් කිරීමයි සිද්ධ කරන්නට යෙදුනේ. ඒ අනුව ඔබ ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උදාාරතුම් පින්කම සිද්ධ කරගන්නට යෙදුන එක්සත් බෞද්ධ කමිටුව විසින් අද දවසේදී මේ උදාාරතුම් පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වන මේ සංවිධාන කටයුතු සිද්ධ කරනු ලබන්නේ තලවතුගොඩ කොට්ටාසේ නියෝජනය කරන නාගරික මන්ත්‍රණී සහ බෞද්ධ කමිටුවේ ලේකම් නෙළුම් රේණු සේනාරත්න මැතිණිය සහ මහර්ගම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක බෞද්ධ කමිටුවේ සභාපති නීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමා එවැගේම කමිටුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඇතුළු පින්වත් පිරිසගේ සහභාගීත්වයෙන් යුක්තව මේ උදාාරතුම් පින්කම අද දවසේදී සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන අනිකුත් මේ මහත්මාවරුත් සහභාගී වෙනවා. ඉතින් ඔබ හැමදෙනා එකතු පහදු වෙලා මේ උදාාරතුම් බිනර මහත්තයනේ බිනර ජයවර්ධන මැතිතුමාත් සම්බන්ධ වෙනවා. ඉතින් ඇත්ත හැමදෙනා එකතු පහදු වෙලා මේ උදාාරතුම් පින්කම් අද දවසේදී සිද්ධ කරගන්නේ තමන්ගේ කමිටුවේ සියලු සමාජිකත්වයට ආශිර්වාද කරන්නටත් එවැගේම සාගල රත්නායක මැතිතුමා එවැගේම නීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමා එවැගේම අපේ නෙළුම් රේණු සේනාරත්න මැතිණිය ඇතුළු ඒ හැම දෙනාටමත් ඔබේ පක්ෂයේ නායකත්වය ඇතුළු හැම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණයේ නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා කල්ට වේලාවට ඔබ සුරකීවා දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට මේ අවස්ථාවේදී එක්සත් බෞද්ධ කමිටුවේ ක්‍රියාකාරී සමාජිකත්වය ලබාගෙන ඉඳලා නිලධාරීන් හැටියට කටයුතු කරලා මිය පරලෝ යන්ට දුන සියලු සමාජිකත්වයට නිලධාරීන්ට ඔබේ පක්ෂය නියෝජනය කරමින් පක්ෂය ගොඩනගන්නට වෙහෙස වෙලා මහන්සි වෙලා කටයුතු කරපු හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඔබ නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. දුකින් මිදේවා නිවන් දකීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට මේ උතුම් පින්කම සිද්ධ කර ගැනීම තුලින් නාගරික මන්ත්‍රණී බෞද්ධ කමිටුවේ ලේකම් නෙළුම් රේණු සේනාරත්න මැතිණිය මහර්ගම එක්සත් ජාතික පක්ෂ සංවිධායකතුමා නීතිඥ සුදත් ජයසුන්දර මැතිතුමා එවැගේම ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා අමාත්‍ය හිටපු අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා එවැගේම අපේ බිනර ජයවර්ධන මැතිතුමා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලු සමාජිකත්වයේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටම මේ ලෝක වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා පරලෝතුම් අමාමහ නිවන් පිණිස මේ උදාාරතුම් පින්කම් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තියෝතු ච
පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. හොඳයි ඔහොම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දයි හැම දිනාටම තෙරුවන් සරණයි.